ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගී වූ රටවල් 45න් රටවල් 32ක් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිගත් බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. රටවල් 45න් 21ක් රටවල් ශ්‍රී ලංකාව දරන මතය සාධාරණයි වෙන තැන තමයි ඒ රටවල් සිටියේ. ඛනිජ තෙල් ප්‍රවාහන බෞසර් හිමියන් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවයි. තෙල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව. මිල ඉහළ දැමූ ඖෂධ වර්ග 60කට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන 22 වෙනිදා පාර්ලිමේන්තුවට. රුසියාවෙන් ඇමරිකාවට පැන වූ සම්බාධක. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 49 වන සාමාන්‍ය සැසිවාරයේදී ශ්‍රී ලංකා දූත පිරිස පළ කළ තර්කානුකූල ප්‍රතිචාරයන් බොහෝ රටවල් ප්‍රමාණයක් අනුමත කළ බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටක අභ්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා මානව හිමිකම් කවුන්සලයට මැදිහත් විය නොහැකි බවයි. ශ්‍රී ලංකා රජයේ ශ්‍රී ලංකා ජනතාවගේ ස්ථාවරය අනුමත කරන්නට යෙදුනා. මේ සාකච්ඡාවට සහභාගී වූ රටවල් 45න් 21ක් රටවල් ශ්‍රී ලංකාව දරන මතය සාධාරණයි යුක්තිසහගතයි ඒකට සහයෝගය දිය යුතුයි කියන තැන තමයි ඒ රටවල් සිටියේ. දැන් මොනවද අපි ඉදිරිපත් කරපු තර්ක? ඒ තර්කවලට තමයි මේ විදිහ සුබවාදී ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ. පළවෙනි එක මේ ගෙන යන වැඩපිළිවෙල. මාස 6න් 6ට ලංකාව ලූ බැඳගෙන යමින් වාචක වාර්තා, ලිඛිත වාර්තා, විශේෂ විමර්ශන යන්ත්‍රණ මේවා කරගෙන යෑමේ කිසිම අර්ථයක් ප්‍රයෝජනයක් තියනවද? කිසිම තුලනයක් තියනවද? මේක සාධාරණද? අද ලෝකයේ තත්ත්වයේ දෙස බලන විට දැවැන්ත ප්‍රශ්න යම් යම් ප්‍රදේශවල තියෙනවා. බොහොම බිහිසුණු සංග්‍රාමයක්. කී දෙනෙක් මැරෙනවද? රණාගතයන් පිළිබඳ තත්ත්වය කොහොමද? දැන් වෙනකොට මිලියන 2.5 පැනලා. විශාල ප්‍රශ්න තෙල් මිල පිළිබඳ, තිරිඟු පිටි පිළිබඳ. ගෝලීය ආර්ථිකයට අතිවිශාල ඍණාත්මක බලපෑමක් ඇති වෙලා තිබෙනවා. මේ සියලුම තත්ත්වයන් තුළ ඇත්ත වශයෙන් පුදුමයට කරුණක් නේද මේ ප්‍රමාණයේ අවධානයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යොමු වීම. තත්ත්වයයි ප්‍රතිචාරය අතර කිසිම සම්බන්ධයක් තියනවාද? මෙන්න මේක තමයි අපි යොමු කරපු ප්‍රධාන ප්‍රශ්නය. මොකද දෙනෙක් කිව්වා මේක හරි සාධාරණයි. ඇයි අපි සෑම සැසිවාරයකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලේ ශ්‍රී ලංකාව කරලිය මැද්දට ගෙන දිගෙන් දිගටම ශ්‍රී ලංකාවට පාර දෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ මේ විදිය විමර්ශන කරමින් අකණ්ඩව ඉදිරියට යෑමේ මේක නිෂ්ඵල ව්‍යායාමයක් නොවේද කියන. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයන් මුලින් ඉඳන්ම අපි ගරු කරනවා. මානව හිමිකම් කොමසාරිස්තුමියගේ කාර්යාලය අපි පිළිගන්නවා. හැබැයි ඉතුමියගේ කාර්යාලයේ යටතේ ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගන්න ස්ථාපිත කරන ලද මෙම සුවිශේෂ යන්ත්‍රණය අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ වන නීතියට සම්ප්‍රදායන් වලට ඍජුව පටහැනි වන නිසා. ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඩීසල් මිල වැඩිවීම සහ ඩොලරේ රුපියල් අගය ඉහළ යාමත් සමග මතු තත්ත්වය සැලකිල්ලටගෙන 60%කින් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලමින් මෙම සංගමය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලිපියක් යොමු කරනු ලැබුවා. ඒට පිළිතුරු වශයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ උපරිම වශයෙන් 17%ක ගාස්තු වැඩි කිරීමක් සිදු කළ හැකි බවයි. එම යෝජනාවට එකඟ නො වූ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වී තිබෙනවා.
කෙසේ වෙතත් අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඩීසල් වැඩිවීමේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වහාම සිදු කිරීමටත් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන හානිය අප්‍රේල් මාස පළමුවන දින සිට ප්‍රතිපූර්ණය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා. මිල වැඩිවීම නිසා ඒගොල්ලන්ට වෙන පාඩුව ඒ පාඩුව අපි ගෙවන්න පෞගිය 14 වෙනිදා ඉඳලා වැඩි කරපු දවසේ. අනිකුත් කාරණා පිළිබඳව අපි ඒ සංගමේ නිලධාරි කීප දෙනෙකුත් ඒ සංස්ථාවේ නිලධාරි කීප දෙනෙකුත් එකතු වෙලා ඒ පාඩුව මොකක්ද කියලා ගණනය කරලා අපිට දුන්නාම අප්‍රේල් 5 ඉඳලා ඒක ක්‍රියාත්මක කරා. ඒ හින්දා තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණේ ප්‍රශ්නේ අද 12 ඉඳන් අවසන් කළා ඒ කොම ටැංකි රථ ප්‍රවාහනට එකතු වෙලා. සාකච්ඡා කරපු සියලු කරුණු වලට අපිට පිළිතුරු ලැබුණා. ඒක නිසා අපිට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අපි ධාවනයෙන් ඉවත් වෙලා තිබ්බ බවුසර් රථ අද දවසේ මධ්‍යම 12 සිට නැවත ධාවනය කරන්න අපි සියලු දෙනා තීරණය කරා. ඒක නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතු මේ මොහොතේ සිට සෑම ඩිපෝකම ධාවනය කරන්න අවශ්‍ය කටයුතු සියලු දේවල් සංවිධානය කරලා තිනවා. ඒක නිසා හවස් වෙනකොට සියලුම ඉන්ධන පිරවුම් හල් වලට ඉන්ධන පැමිණේවි. ඒතොර තියෙන මේ තදබද කටයුත්ත ඉක්මනින් පහවයි කියලා තමයි විශ්වාස කරන්නේ. 12න් පස්සේ තීන්දුව කරා රෑ වෙනකම් සහ දවස් දෙකක් විතර යනකම් එක දිගට ವಾಹන කටයුතු සිදු කරන්න තමයි ගරු ඇමතුමත් එක්ක එකඟ වුණේ. මේ අතර බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අවශ්‍ය ඉන්ධන තොග නියමිත පරිදි ලැබෙන බවත් එම තොග බෙදා හැරීමේ ගැටලුවක් පමණක් මතුව ඇති බවයි. මොකද අපිට මේ මොහොත වෙනකොට කරින් තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය රටට පුරා බෙදා හැරීමට අවශ්‍ය තෙල් තොග තියෙනවා. තෙල් තොග බෙදා හැරීමේ අපිට ගැටලුවක් තිබුණා. අවසානයේ ආපු ටොන් 35000ක නැවක් අපිට කොළොන්නාවට පයිප්ලයින් එක අනුව බෙදා ගන්න බැරුණා. ඒක මුතුරාජ වලට තමයි බා ගන්න පුළුවන් වුණේ. මුතුරාජට බාගත්තාම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පිටපළාත් වලට තෙල් ප්‍රවාහනය කරන්නේ අපි කෝච්චියේ. අපිට අද තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් තෙල් බවුසරයක් බෙදුම් පොලක දවස් 1මාරක් දෙකක් තරවික තෙල් බවුසරයක් අද පැය 3කින් අවසන් වෙනවා. ඉතින් අද විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. නිකන් ඉන්න අය කෑන් වලට තෙල් අරගෙන වැඩි මිලට විකුණු ව්‍යාපාරයක් තියෙනවා. නමුත් අපිට ඒක එකපාර නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ තියෙන අදපදය ඉවර වෙන්න තව කොච්චර කාලයක් යයිද සෙට් වෙන්න? හරියට තෙල් බෙදුත් දවස් දෙකකින් ඉවර වෙනවා. මෙරටින් කොවිඩ් ආසාදිත මරණ වාර්තාවීම අඩු මට්ටමක පැවතියත් ඒ අතරින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිය යාම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍යංශ අවධාරණය කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ එකක් පමණක් වාර්තාවීමද විශේෂත්වයක්. ගත වූ දිනේද මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 500ට අඩු අගයක් ලෙසින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 428 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,56,814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ පුරාමත් දැන් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය තිබුණු අර වසංගතයේ ඉහළම මට්ටමින් තිබිච්ච එක යම් ආකාරයකට තුරන් වෙමින් පවතිනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තව දුරටත් ප්‍රභේද ඇති වෙන්නේ නැහැයි කියලා. රෝගය සම්පූර්ණයෙන් තුරන් වෙලා කියලාවත්. ලංකාවෙත් මේ වෙනකොට වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 500ට අඩුවෙන් උනත් ඊයේ පෙරේදා 300 ගානට බැහැලා තිබිච්ච එක ඊයේ නැවතත් 400 ගානට නැගලා තියෙනවා. ඉතින් මේක ඉහළ පහළ යෑම මේ ආකාරයට සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලට ගත්තාම සැහැල්ලුවෙන් මේ වැඩේ බාර ගන්න නැතුව වැඩියෙන් අපි කැපකිරීම කරලා ඒ වගේම සියලුම දේවල් වලින් බුරුලක් නොදී මේකට කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. මේක මේ උත්සව සමයේදී මම හිතනවා අපි සියලු දෙනාම හිතාගත යුතු වැදගත් දෙයක්. එබැවින්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,415ක් ලෙසයි දැක්වෙන්නේ. පෞද්ගලික සති කිහිපය තුළම අපි දැක්කා මිය යන සංඛ්‍යාව යම් ප්‍රමාණයකට පාලනය වී තිබුණත් ඒ මිය යන අය අතරේ අති බහුතරයක් 99%ක්ම වාගේ බොහෝ වෙලාවට අවුරුදු 60ට වැඩි අය. ඉතින් පළමුවෙනිම දේ තමයි මේ රටේ විශාල සංඛ්‍යාවක් විශේෂයෙන්ම ලංකාව වගේ රටක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් වැඩිහිටියන් ඉන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තුළ අවුරුදු 60ට වැඩි ජනතාව
මේ රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවයත් ඒ වගේම සංකූලතා ඇතිවීමටත් එයින් මිය යාමටත් තියෙන ඉඩකඩ ඉතා විශාලයි. ඒ නිසාම තමා ක්‍රම දෙකක් මගින් අපිට මේක පාලනය කරගන්න සිද්ධ වෙනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් වයස් කාණ්ඩයක් ගැන හිතන්නේ නැතුව අවුරුදු 20ට වැඩි සියලු දෙනාම තම එන්නත ලබා ගන්නේ නම් යම් හේතුවක් නිසා රෝගේ බෝ වුණත් අනෙක් අයට බෝ කරන්න තියෙන ඉඩ අවම කරගන්න පුළුවන් එන්නත ලබා ගැනීම හරහා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 21326ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,19,073ක් ලෙසයි. රුසියානු ජනාධිපතිවරයා විසින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු එරට අමරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට රුසියාවට පැමිණීම තහනම් කර තිබෙනවා. එමෙන් මෙම වාතාවරණය තුළ රුසියා යුක්‍රේන නියෝජිතීන් අද නැවතත් සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. යුක්‍රේනයේ කියව් අගනුවරට ඇන්ද්‍ර නීතිය පනවා ඇති පසුබිමක ඊයේ දිනෙත් එරටින් දරුණු යුද ගැටුම් වාර්තා වී තිබෙනවා. ප්‍රහාරවලින් කියව්හි ගොඩනැගිලි විනාශ වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. ප්‍රහාර හමුවේ බිහිතියට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත පලා යමින් සිටින අතර ඇතැම් පිරිස් නවතා ඇති දුම්රිය තුල පවා රාත්‍රියේ ගත කරන අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කියව් නගරයට අමතරව මරියුපෝල් ඇතුළු රට පුරා නගර රැසකට රුසියානු හමුදා ඊයේ ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ඊයේ වන විට රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් මිලියන 3ක් අවතන්ව ඇති බවයි යුක්‍රේන රජය පෙන්වා දී ඇත්තේ. පෙබරවාරි මාස 24 වනදා රුසියානු ආක්‍රමණය ආරම්භ කළ දිනේ සිට යුක්‍රේනයේ විශාල නගර 10න් එකක් හෝ අල්ලා ගැනීමට රුසියාවට නොහැකි වී ඇති බවටද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ගැටුම් හමුවේ යුක්‍රේනයේ සිටි පුද්ගලයන් මිලියන 3ක් සරණාගතයන් ලෙස රටින් පිටව ගොස් ඇති අතර ඉන් මිලියන 1.8ක්ම පලා ගොස් ඇත්තේ පෝලන්තයටයි. ඊට අමතරව යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී රුසියානු යුද නැව් ඔඩෙසාහි දකුණින් ටුස්ලා අසල යුක්‍රේන වෙරළ තීරයට මිසයිල සහ කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එම වාතාවරණය තුළ රුසියා යුක්‍රේන නියෝජිතයන් අද නැවතත් සාමසාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රුසියාව සමග සාමසාකච්ඡා මේ වන විටත් යහපත් දිශානතියකට යොමුවීමට පටන්ගෙන ඇති බවයි. එමෙන්ම චෙක් ජනරජයේ පෝලන්තේ සහ ස්ලෝවේනියාවේ අගමැතිවරු යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කී සමග සාකච්ඡා සිදු කිරීම සඳහා ඊයේ කියව් අගනුවර වෙත පැමිණ තිබෙනවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැනඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝ සහ ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට රුසියාවට පැමිණීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රුසියාව විසින් තහනම් කරන ලද නාම ලයිස්තුවට ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, බුද්ධ්‍යංශ ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සූලිවන් ඇතුළත්. රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ රුසියානු බලධාරීන්ට වොෂින්ටනයේ විසින් පනවන ලද සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන්ුයි මෙම තහනම පනවා ඇත්තේ. කෙසේ වෙතත් රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ නිල සම්බන්ධතා පවත්වාගෙන යන බවත් අවශ්‍ය නම් ලයිස්තුවේ සිටින පුද්ගලයන් සමග ඉහළ මට්ටමේ සම්බන්ධතා ඇති කර ගැනීමට වගබලා ගන්නා බවයි. එමෙන්ම එක්සත් ජනපද නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීති සම්පාදකයන්, ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය ප්‍රධානීන්ට එරෙහිව අතිරේක සම්බාධක ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද රුසියාව අනතුරු අඟවා තිබෙනවා. මේ අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයෙන් පසු පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මුල්වරට යුරෝපයේ සංචාරයකට සූදානම් වනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු එම සංචාරයේ නිරත වන දිනය ප්‍රකාශයට පත් කර නොතිබුණද ජනාධිපතිවරයා මෙහිදී නේටෝ නියෝජිතයන් සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මැදින් පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ගෙනෙන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට දවස පුරා විකාශය වීමට නියමිතයි. මේ අතර බෝවත ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරයේ පෝදා සීල භාවනා වැඩසටහන් හැර කොවිඩ් වසංගතයත් සමග නවතා තිබූ මහමෙවුනාව භාවනාසපු සංචිතයෙහි අනෙකුත් සීල භාවනා වැඩසටහන් හෙට සිට යළිත් ආරම්භ වනවා. විවහාර මාස ක්‍රමයට අනුව මාර්තු මාසයේ යෙදෙන්නේ පින්බර මැදින් පුන් පොහෝ දිනයයි. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් පින්බර මැදින් පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. අපගේ ශාස්තෘන් වහන්සේ වෙසක් පුන් පොහෝදා උතුම් සම්බුදු බව සාක්ෂාත් කොට ඇසල පුන් පොහෝදා අසිරිමත් වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කළ පසු සම්බුදු රජුන් පිළිබඳ ඉමහත් කීර්ති ഘോഷාවක් මුළු මහත් දඹදිව් තලය පුරාවට පැතිර යන්නට විය. අප සම්බුදු රජුගේ පිය වූ සුදෝදන මහරජු හට තම පුත්‍රරත්නය දැකීමට බලවත් ආශාවක් උපන්නේ විය.
එම කරුණු මුල්කොටගෙන භාග්‍යවතුන් වහන්සේව කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එනු පිණිස අමාත්‍යවරයෙකු ප්‍රමුඛ කොටගෙන දහසක් පිරිවර රජකහනුවර වෙත යැවීය. මේ අයුරින් සුදවුන් මහරජු තම පුත්‍ර රත්නය කිඹුල්වත් නුවරට වැඩමවා ගනු පිණිස අමාත්‍යවරුන් සහ දූත පිරිස් විටින් විට භාග්‍යවතුන් වහන්සේ සමීපයට යැවූ අතර ඒ සියලු දෙනාද පෙර නොවූ විරු අසිරිමත් මුනිදහම් ශ්‍රවණය කොට උතුම් මරහත්වය සාක්ෂාත් කරමින් උතුම් පැවිදි බව ලැබුවා. සුදවුන් රජුගේ අවසරලත් කාළුදායි මහඇමති තෙමේ දහසක් පිරිවර සමග රජකහනුවර වේළුවනාරාමයට ගොස් උතුම් සිරි සදහම් මසා අරහත්වයට පත්ව උතුම් වූ පැවිදිබීමට පත්විය. කාළුදායි මහඇමති විසින් අපගේ භාග්‍යවතුන් වහන්සේට කිඹුල්වත් නුවරට වඩින ලෙස ආරාධනා සිදු කළේ පසුවයි. මහා කරුණිකෝ භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගෙන කිඹුල්වත් නුවරින් පැමිණ පැවිදි වූ දසදහසක් භික්ෂු පිරිසද අංග මගද දෙරටින් පැවිදි වූ දසදහසක් භික්ෂු පිරිසද 20,000කට අධික භික්ෂු සංඝයා පිරිවරා තම ඥාතීන්ට සංග්‍රහ කරනු පිණිස කපිලවස්තු නුවර දක්වා සැටයොදුන් මාර්ගයේ ගමන් නරඹා වදාළේ පින්බර වූ මැදින් පුන් පොහෝ දිනකයි. මේ උතුම් ගමනේදී සුද්ධෝදන මහරජු සහ පිරිස තෙරුවන් සරණ ගොස් ධර්මාවබෝධය ලැබූ අතර රාහුල කුමරුන්ගේ සහ නන්ද කුමරුන්ගේ පැවිද්දද සිදුවිය. නැවතත් ප්‍රවෘත්ති. ඖෂධ වර්ග 60ක මිලි හෙළ දැමීම පිළිබඳ වන මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණා. ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අදාළ නියෝගය පළ කරනු ලබන දිනයේ සිට දින 45ක් ඉක්ුත් වීමට පෙර උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකින් වඩා අඩු මිල වෙළඳ ඇසුරුම මත සලකුණු කළ යුතු බවයි. අදාළ ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් පෙති හෝ කරල් සඳහා ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 2.97ක් ලෙසයි. තයිරොක්සීන් පෙති හෝ කරල් මයික්‍රෝග්‍රෑම් 100ක් රුපියල් 15.38ක් වනවා. මෙට්පෝමින් පෙති හෝ කරල් මිලිග්‍රෑම් 500ක් රුපියල් 6.67ක් වන අතර ලොසාටන් පොටෑසියම් මිලිග්‍රෑම් 50ක කරල් හෝ පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 17.40ක් වනවා. ඩොලරේ අගය ඉහළ යෑමත් සමග ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ ආනයනයේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මිල ඉහළ දැමීම සඳහා පසුගියදායි ඖෂධ මිල නියාමන කමිටුව අවසර ලබා දුන්නේ. පාර්ලිමේන්තුවේ මීළඟ සභාවාරය මෙම මස 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයද ලබන 22 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. අද පෙරවරුවේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේද ලබන 22 වනදා පැවැත්වීමට තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය සඳහන් කළා. මේ අනුව අදාළ සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා ලබන 22 වෙනිදා ගරු විදේශ අමාත්‍යතුමා කාලයක් තිස්සේ අපිට සංශෝධනය කිරීමට නොහැකිව තිබුණු TTA එක. ඒ කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි තාමත්ම ප්‍රෝග්‍රෙසිව් ප්‍රගතිශීලී සංශෝධන ගෙනෙනවා. ඒ අනුනාම යටතේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද උපදේශක මඩුල්ල මගින් විවිධ අයට හේතු සාමාන්‍ය වෙලාවෙදී පනත යටතේ රඳවා ගැනීමට සුදුසු නැහැ කියලා කියන අය සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම සඳහා ඇඩ්වයිසරි පනතක් විශේෂඥ කමිටුවක් පත් කරා. ඒ කමිටුව මගින් සාධාරණීෂ්ඨ කරන්න අපිට ලැබිලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමා පෙරේදත් කිව්වා විශේෂයෙන්ම උපදෙස් දීලා තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අත්අඩංගුවට ගත යුත්තේ ත්‍රස්තවාදයට ඍජුව සම්බන්ධය මිසක වෙන අය නෙවෙයි, මාධ්‍යවේදීන් නෙවෙයි කියන එකත් පැහැදිලිවම කියලා තියෙනවා. ඒක අපිට පේනවා. ඒක තහවුරු කිරීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත පොලිස් පැතුමා මේ වනකොට ගිය සැප්තැම්බර් මාසයේ ඉඳලා වෙනම සර්කියුලර් එකකුත් යවලා මේ සියල්ල තුලින් මේ රටේ තියෙන ප්‍රශ්න අපි විසඳ ගැනීමේ හැකියාව තියෙනවා කියන එක අපි පෙන්වලා දීලා තියෙනවා. මහනුවර දළදා පෙරහැරේ පෙරහර කරඬුව වැඩමවීමේ ගෞරවය හිමි කරගත් පසුගියදා දිවියෙන් සමුගත් නැදුන් ගමුවේ රාජා හස්තියාගේ බාරකරුට සහ හස්තියා රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද පැවැත්වුණා.
පින් පුරමින් ශ්‍රී දළදා පෙරහැරේ පෙරහර කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිකරගත් නැදුන්ගමුවේ රාජා හස්තියාගේ භාරකරුවන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාට සහ විල්සන් කොඩිතුවක්කු මහතා නැතිනම් කළුමාමාට උපහාර පිදීමේ උත්සවය අද මෙලෙස පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ බත්තරමුල්ල දැව සංස්ථා පරිශ්‍රයේදී. මෙහිදී නැදුන්ගමුවේ රාජා හස්තියා රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාට රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් පිරිනැමුණා. එමෙන්ම එම දෙදෙනාටම උපහාර සන්නස්පත්‍රයක් පිරිනැමීම සිදු කෙරුණේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා අතින්. එමෙන්ම දැව සංස්ථාව විසින් වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාට සහ විල්සන් කොඩිතුවක්කු මහතාට 50,000කට අධික වටිනාකමකින් යුත් පුටු කට්ටල ප්‍රධානයක්ද සිදු කෙරුණා. එදා දළදා පෙරහැරේ හිටපු රාජා නම් මැතා පුරාවස්තුවක් බවට පරිවර්තනය වෙලා කටුගේට ඇතුල් කරලා තියෙනවා. එතනින් පස්සේ නැදුන්ගමුවේ ඇත් රාජා ගැන කතා කරනකොට කවදාක්වත් ලොරියක අරගෙන නැහැ නේද විතර. අවසන් ගමන යන විතරයි ලොරියක අරගෙන ගියේ. හැමදාම කළුමාමත් එක්ක ඔය මෙතුමාගේ නිවසේ ඉඳලා දළදා පෙරහැර වඳින වෙලාවේ ගන්න වෙලාවේදී දින ගණනක් දළදා මාලිගාව වෙත පා නැගුවා. ඒ වගේම මේ කාරණේදී මෙවැනි සත්තු ආරක්ෂා කරගත්ත, මේ සඳහා රැකබලාගත්ත, මේ සඳහා වගකීම ගත්ත අපේ ආචාර්ය හර්ෂණ වේදරුතුමා මේකෙදී තාම අගේ කොට සලකනවා. ඔබතුමා රැක්කේ නැත්නම් ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට අද කළුමාම ගැන කතා කරන්න කෙනෙකුත් නැහැ. ඔබ රැක්කේ, ඔබ ආරක්ෂා කරගත්තේ ඔබ. ඒ රැක ගැනීම, ආරක්ෂා කර ගැනීම පිළිබඳව වන සම්පත් හා වනජීවී අමාත්‍ය සත්ත්ව උද්‍යානයේ බාර විශේෂ බාර ඇමතිවරයා හැටියට පමණක් නෙවෙයි රටේ පුරවැසියෙක් හැටියට අපේ සියලු දෙනාගේම ශීර්ෂ ප්‍රණාමය ඔබට පුද කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දෙදහස් 2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2017-2019 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් හට සහ පෙර වර්ෂවල ඌන සාමාර්ථලාභීන්ට ඒ සඳහා අවස්ථාව උදාවනු ඇති. ඔවුන්ගේ තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතයි. අදාළ පත්වීම ලබා දීම සඳහා වන තොරතුරු රැස්කිරීම හෙට දින පස්වර 12 සිට මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ සිදු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ncoe.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිස මාර්තු මාස 25 වන දින පෙරවරු 2කට පෙර මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ එහි සඳහන් උපදෙස් පරිදි අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ හැකියි. ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාවය හිමි වී තිබෙනවා. ඒ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනා පත්‍රවලට අදාළව ඉඩම්වල අවම වෙදුම් සීමාවන් සංශෝධනය කිරීම සහ එම බලපත්‍ර හා දීමනා පත්‍ර නිකුත් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම මෙම නව රෙගුලාසි සංශෝධන මගින් සිදුවන බවයි පාර්ලිමේන්තුවේ සංවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් 6%කට වැඩි අගයකින් තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ සති 3කට පසු අඩුම ඉන්ධන මිල වාර්තා කරමින් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය වෙළඳපොළවල බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා අඩු අගයක් දක්වා මුල්වරට පහත වැටීම කැපී පෙනෙන කරුණක් වනවා. මාර්තු මාස 7 වනදා වසර 14කට පසු ඉහළම බොර තෙල් මිල සටහන් වුවත් මේ වන විට බ්‍රිතාන්‍ය වෙළඳපොලේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් ඩොලර් 40කට ආසන්න අගයකින් හා ඇමරිකානු වෙළඳපොලේ බොර තෙල් බැරලයක් ඩොලර් 30කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා. මුදලට එහා ගිය සතුටක් මුදල ගැන නොසිතා උපයන හැටි අපේ අද කතාව ඒ ගැන. මේ නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නගරය. කොවිඩ් වසංගතයත් එක්ක කාලයක් වසා තිබුණු නගරය විවෘත කලා විතරයි. නගර වැසියන් ඔබ මොබ ගමන් කළත් හැමෝම ඉන්නේ වසංගතය ගැන බයෙන්. ඒ වගේම මුව වැසුම් නිසා පුරුදු සිනහවන් හිතවත්කම් බෙදාගන්න බැරුව හැමෝම ඉන්නේ බොහොම දුකින් කාගෙවත් මුහුණක හිනාවක් නැති තරම්.
වසංගතය නිසා අතපසුවන වැඩ කරන්න මිනිසුන් හැල්මිතුවනවා. ඒත් මේ විදියට සිනහවක් සතුටක් නැතුව මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද. ඒ කොහොම වනත් වසංගතය නිසා වසා තිබුණු නගරය විවෘත කරලා දවස් කිහිපයයි ගියේ. වසංගතයට කලින් නෙදර්ලන්ත වැසියන්ගේ ප්‍රීතිමත්ම උත්සවය වුණ ටියුලිප් උලෙලට දිනලං වුණා. ඒත් කවදාවත් නැතිවිදියට මිනිසුන්ට ඒ ගැන තිබ්බ ආසාාව උනන්දුවත් නැතිවෙලාගෙහින්. මේ ටියවලිප් උත්සව කාලය කියන්නේ නෙදර්ලන්තයේ ටියවලිප් මල් වගාකරුවන්ගේ අතමිට සරුවෙන කාලේ. ඒත් ටියවලිප් දිනේ ලංවුනත් මිනිසුන්ට ඒ ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැති නිසා වගාකරුවෝ හිටියෙත් බොහොමදුකින්. කොහොමහරි වසංගතය හැම කෙනෙක්ගෙම සතුට උදුරගෙන ඒ නිසා ටියවලිප් වගාකරුවෝ තීරණයක් ගත්තා. සල්ලිවලට වඩා වටින්නේ මිනිසුන්ගේ සතුට. ඇමස්ටඩෑම් නගරේ මැදින් ගලන ඇලමාර්ගවල ටියවලිප් මල් පුරවගත්තු බෝට්ටු එකින් එක පිටත් වුණා. මිනිස්සුත් පුදුම වුණා. මේ ඇයි? අපට අමතක වුණු ටියවලිප් උත්සවේ අද මල්කරුවෝ ඇලදිගේ පහලට ගමන් කරන ගමන් තමන් දහඩියෙන් මහන්සයෙන් වගා කරලා කියකරි හම්බ කරගන්න හිතන් නෙලාගත්ත ටියවලිප් මල් අවට ඉන්න අයට විසි කරමින් සතුටු වෙන්න කියලා කෑගහනවා. ඒක මිනිසුන්ට කොයි තරම් දැනුනද කිව්වොත් වසංගතය නිසා නැතිවුණ සතුට සිනහව මේ ටියවලිප් මල්වල හැංගිලා ආපහු ලැබුණ වගේ සතුටක්. හැම කෙනෙකුගේම අතේ සතුටගේන මල්මිටක්. අවසානයේ මේ මල් වගාකරුවොත් කිව්වේ තමන්ට මුදල් ලැබුණේ නැතිවුණත් මුදල් ලැබුණටත් වඩා සතුටක් තමන් කළ දෙයින් ලැබුණ කියලායි. ඒක හරියට වසංගතය නෙම වෙලා වසන්තය උදාවුණා වගේ. ඔව් ඇත්තටම ඒ වගේ. අවධානය විදෙස් පුවත් වෙත. චීනය තුළ වාර්තාගත කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බහුජාතික සමාගම් රැසකම චීන මෙහෙයුම් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මහජන චීනය තුළ යළිත් වාර්තාගත අයුරින් කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම හමුවේ යළිත් වරක් චීනය තුළ වසංගත අගුළු දැමීම් පුළුල් කර තිබෙනවා. ඒ හේතුවෙන් චීනයේ බහුජාතික සමාගම් රැසක්ම සිය සමහර මෙහෙයුම් නවතාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එලෙස චීන මෙහෙයුම් නතර කළ බහුජාතික සමාගම් අතර ටොයෝටා, වොක්ස්වැගන් සහ ඇපල් සමාගම්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජීලින් පළාතේ චැන්චන් නගරේ සිය කර්මාන්ත ශාලාව වසා දැමූ ටොයෝටා සමාගම විසින් නැවත සිය ව්‍යාපාර ආරම්භ කරන දින ප්‍රකාශයට පත් කළ නොහැකි බවට සඳහන් කර තිබෙනවා. සැපයුම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයේ බලපෑම සහ සේවකයන්ගේ සහ අදාළ පාර්ශවයන්ගේ ආරක්ෂාව සලකා බලා පවතින වසංගත අවදානම හමුවේ එම පියවරගත් බවයි ටොයෝටා සමාගම පෙන්වා දී ඇත්තේ. ජර්මානු මෝටර රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් සමාගමද චීනයේ චැන්චන්හි සිය මෙහෙයුම් නවතා දැමුවේ මේ වන විටත් සිය සභාගම්වල වෙළඳාම් කඩා වැටී ඇති පසුබිමකයි. කෙසේ වෙතත් චීනයේ යළිත් අගුළු දැමීම හමුවේ තීරණාත්මක සැපයුම් දාම රැසක්ම කඩා කප්පල් විය හැකි බවට ව්‍යාපාරිකයන් සිය කනස්සල්ලද පළ කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම චීන සෞඛ්‍ය බලධාරීන් විසින් වාර්තාගත දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනා ගන්නා බැවින් ජිලින් පළාතේ මිලියන සංඛ්‍යාත චීන ජනතාවක් කොවිඩ් අගුළු දැමීම් හමුවේ යළිත් වසංගත සීමාවන්ට මුහුණ දෙන බවට වාර්තා වනවා. චීනය විසින් පසුගිය අඟහරුවාදා වාර්තාගත ලෙස දෛනික ආසාදිතයන් 5000 ඉක්මවා වාර්තා කළ අතර එයින් වැඩි පිරිසක් ජිලින් පළාතෙන් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මහජන චීනයේ උතුරු නැගෙනහිර පළාතේ මිලියන 24ක පදිංචිකරුවන් නිරෝධහයන නීති යටතේ තබා ඇති අතර පළාතේ වැසියන්ට ගමන් බිමන් යාම තහනම් කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. හෙට මාර්තු මාසේ 17 වනදා මෙරට ක්‍රිකට් වංශකතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව කඩලු 7කින් පරදවා ක්‍රිකට් ලෝක කුසලානි දිනා ගැනීමට සමත් වුණේ 1996 වසරේ මාර්තු මාස 17 වන දිනයි. පනම දොයිතුව තුට්ටුව යන ඕලන්ද ඉංග්‍රීසි කාසි මෙරට තුළ අවලංගු කිරීම සිදු කර ඇත්තේ 1874 වසරේ මාර්තු මාස 17 වන දිනයි. ගෝල්ඩා මේ ඉස්්‍රාලයේ පළමු කාන්තා අගමැතිනී බවට පත් ඇත්තේ 1969 වසරේ මාර්තු මාස 17 වන දිනයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.